සුබ දවසක් වේවා. නැවතත් අපි ජුනි මාසයේ ප්‍රථම ඉරු දින මෙලෙස විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ඔබ සමග නිවෙස්වල නමස්කාර කිරීමට සම්බන්ධ වීමට සූදානම් වෙමු. තවමත් අපට දේවස්ථානවල සමූහ නමස්කාරයන් කිරීමට හැකියාවක් නොමැති බැවින් අපි අද දවසේ සූදානම් වන්නේ දෙවියන් වහන්සේව නමස්කාර කිරීමට. පසුගිය ඉරිදින සිට අපි මේ මුළු මාස කිහිපය පුරාවට අපි බලාපොරොත්තු වෙන ශුද්ධාත්මයන් වහන්සේගේ පූර්ණ වී ආත්මික ගීවලින් උන්වහන්සේව නමස්කාර කිරීමෙන් ආත්මික ඵලවලින් පූර්ණ වෙලා උන්වහන්සේගේ මහත් සාක්ෂිකාරයන් වන්නට මේ මුළු ලෝකයටත් දිවයිනටමත් උන්වහන්සේගේ සාක්ෂිකාරයන් වන්නට. ඉතින් අද දවසේ අපි සැබෑකමෙන් ආත්මෙන් උන්වහන්සේව නමස්කාර කරන්නට සූදානම් වෙමු. අපි ඒ වෙනුවෙන් යාඥා කරමින් උන්වහන්සේගේ දෑත්තට බාර වෙමු. මුළු විශ්වයම පාලනය කරන දෙවි පියාණනි, අපි ඔබ වහන්සේගේ ශුද්ධ වූ දෑතට අද දවසේ කැපවී බාර වෙනවා. විවිධ ස්ථානවල සිටමින් නමස්කාරයට අද දවසේ අප හා සමග එක්වන සියලු අයට ශුද්ධාත්මිනි එම ස්ථානවල ආත්මයෙන් පූර්ණ වී නමස්කාර කරන්නට අද දවසේදී ඔබ වහන්සේගේ ආශිර්වාද කළ මැනව. ඔබගේ ශුද්ධ වූ දෑත්වලට අප සියල්ලන් එක්සත්ව බාර වෙනවා. ජීවමාන යේසුස් වහන්සේගේ බලවන්ත වූ නාමයෙන්. ආමේන්. නොකියාම බෑ මට ඒ නාමේ යේසු. නොකියාම බෑ මට ඒ නාමේ යේසු. යේසුස් ඒ නාමේ යේසු. නොකියාම බෑ මට ඒ නාමේ. නොකියාම බෑ මට ඒ නාමේ යේසු. නොකියාම බෑ මට ඒ නාමේ යේසු. යේසුස් ඒ නාමේ යේසු. නොකියාම බෑ මට ඒ නාමේ. අප දෙවිඳුගේ අභිමුඛයේ ප්‍රීතිය පිරිතිරේ ගායනා ගීතයේ වයනා තාලයේ තනුව වයි ස්වාමිනේ. අප දෙවිඳුගේ අභිමුඛයේ ප්‍රීතිය පිරිතිරේ ගායනා ගීතයේ වයනා තාලයේ තනුව ඔබයි ස්වාමිනේ. ගායනා ගීතයේ වයනා තාලයේ තනුව ඔබයි ස්වාමිනේ. තනුව ඔබයි ස්වාමිනේ. මා දෙව් ස්වාමී ඔබ උසස්ය සැමට වඩා. ඒ යේසුස් නාමේ පාරදයි අන්සෑම දෙයා. මා දෙව් ස්වාමී ඔබ උසස්ය සැමට වඩා. ඒ යේසුස් නාමේ පාරදයි අන්සෑම දෙයා.
මහිමය වේවා මහිමය වේවා මහිමය වේවා මා ස්වාමී මහිමය වේවා මහිමය වේවා මහිමය වේවා මා ස්වාමී මහිමය වේවා මහිමය වේවා මහිමය වේවා මා ස්වාමී. අද ජූනි මාසයේ පළවෙනි ඉරු දින. ඒ සමගම පෙන්තකෝස්ත ඉරු දිනට පසුව අපි යලි හමු වෙන ප්‍රථම අවස්ථාවයි. මා විශ්වාස කරනවා ඔබ සුද්ධාත්ම අත්දැකීමක් ලැබූ කිතුණුවෙක් කියලා. එසේ නැතිනම් අද වුණත් ඔබට පුළුවන් දනින් වැටි සුද්ධාත්ම ආලේපයක් ඉල්ලන්නට. සුද්ධාත්ම ආලේපයක් ඉල්ලන අයට පියාණන් වහන්සේ පොරොන්දුවක් දී තිබෙනවා සුද්ධාත්මයන් වහන්සේ දෙන බවට. ඒ සමග ප්‍රියාද සහෝදරනි, අද අපේ අවධානය යොමු වන්නට යන්නේ 4 වෙනි පරිච්ඡේදයටයි. නමුත් 4 වෙනි පරිච්ඡේදය සහ 3 වෙනි පරිච්ඡේදය එකට බැඳී තිබෙනවා. එම නිසා මගේ දේශනේ 4 වෙනි පරිච්ඡේදයේ 1 ඉඳලා 36 දක්වා අවධානය යොමු වෙන නමුත් ඒකේ සන්දර්භය තිබෙන්නේ 3 වෙනි පරිච්ඡේදයේ සිටයි. එම නිසා 3 වෙනි පරිච්ඡේදයේ සිදුවෙච්ච දෙය යම්තා දුරට මතක් කර ගැනීම මම හිතනවා ඉතාමත්ම උචිතයි කියලා. පේදුරු සහ යෝහන්තුමා එදා සිනගෝගයට යනවා යාඥා කරන පැයේදී යාඥාවට. නමුත් යන අවස්ථාවේදී ਉਹ දකිනවා කොර මිනිස්සෙක් ක්‍රියාපත ලිව්වේ ලූක්තුමා වෛද්‍යවරයෙක්. එම නිසා ලූක්තුමා මේ රෝගියා ගැන හොඳ විස්තරයක් කරනවා. 3 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි වගන්තියේදී කියනවා "ඔව් උපන්දා සිට කොර වූ මිනිසෙක්" කියලා. 4 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි වගන්තියේදී කියනවා "ඔව් අවුරුදු 40ක් මෙලෙස කොරව සිටියයි" කියලා. එම නිසා මේ මිනිස්යාගේ සුවය ලූක්තුමා මතු කරනවා. මතු කරලා පෙන්වුම් කරනවා අපිට මේක නිකන් සුළු පුදුම ක්‍රියාවක් නෙමෙයි. නමුත් උපන්දා සිට කොරව සිටි අවුරුදු 40ක් එවැනි අවාසනාවන්ත ජීවිතයක් ගත කළ මිනිස්සෙකුගේ සුවය කියලා. දැන් මේ 4 වෙනි පරිච්ඡේදයට අපි එන විට අප දකින දේ මෙයයි ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේව මරා දැමූ උත්තම පූජකයා සහ ඔවුන්ගේ ගෝල පිරිස ටිකක් කැළඹිලා. ඇයි කැළඹිලා තිබෙන්නේ? ඔවුන් දන්නවා ඔවුන් තමයි ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේව ඝාතනය කළේ කියලා. මේ පිළිබඳව පේදුරුතුමා 4 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි වගන්තියේදී පැහැදිලිව සඳහන් කරන ඔවුන්ට නුඹලයි ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේව ඝාතනය කළේ. මොහොන් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේව ඝාතනය කළේ ඊර්ෂ්‍යාව නිසායි. සහ ඔවුන් එදා තිබුණා වූ පවිත්‍ර වූ දේව නමස්කාරය ඔවුන්ගේ ආර්ථික ව්‍යාපාරයකට හරවාගෙන තිබුණා. ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ ඔවුන්ට විරුද්ධව නැගී සිටියා. ඔවුන්ගේ ව්‍යාපාරය කඩාකප්පල් වෙමින් පවතින බවට හැඟි වුණ
මේ උත්තම පූජකයන් තමයි උන්වහන්සේව මරන්නට සැලසුම් කළේ. මා මේ දේ කියන්නේ ඉතාමත්ම කනගාටුවෙන්. ඇතැම් තැන්වල ඇතැම් සභාවල් මම දැකලා තිබෙනවා. අද ක්‍රිස්තියානි ධර්මය ව්‍යාපාරයක් බවට පත් කරගෙන. ප්‍රියද්‍ර සහෝදරනි, යේසුස් වහන්සේ අපිව සොයාගෙන ආවා. එතුමා මිලයක් ගෙවලයි මනුකයක් අරගෙන මෙලවට ආවේ. ඒ ව්‍යාපාරයක් නෙමේ, එය පරිත්‍යාගයක්. එතුමා මෙලවට ඇවිල්ලා එතුමාගේ සම්පූර්ණ ජීවිතේ කුරුසියක් මත පූජා කළා. ඒ පරිත්‍යාගයක්. ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේගේ අනුගාමිකයන් වන අප පරිත්‍යාගශීලී හදවතකින් අපගේ ජනතාවට සුභාරංචිය කිය යුතුයි. දුගී දුප්පතුන් අප රැක බලා ගත යුතුයි. අනාථ වූ දරුවන්ට අත දිය යුතුයි. වැන්දඹු ස්ත්‍රීන් රැක බලා ගත යුතුයි. මෙයයි සැබෑ ක්‍රිස්තියානි ධර්මය. දැන් හතරවෙනි පරිච්ඡේදයට එන විට මොහුන් උත්තම පූජකයන් කැළඹිලා තුන්වෙනි වගන්තිය අපට කියනවා පේදුරු සහ යෝහාන්ව සිරගත කළයි කියලා. අපේ වගන්තියට සවන් දෙන්න යනවා. ඔවුන් කරා පැමිණ ඔවුන් පිට අත්හෙලා සවස් වූ බැවින් පසුවදා වනතුරු හිරගෙහි තැබුවෝය. පසුවදා ඔහු මොනවද කරන්නේ? ඒ උත්තම පූජකතුමා සහ පරිසෙවරුන් මේ අය කැඳවලා හත්වෙනි වගන්තියේදී, හතරවෙනි පරිච්ඡේදයේ හත්වෙනි වගන්තියේදී ඔවුන්ගෙන් ප්‍රශ්නයක් අසනවා. උඹලා මේක කළේ මොන බලයෙන්ද? නොහොත් මොන නාමයෙන්දැයි විචාලෝය. මේ ප්‍රශ්නයට පේදුරුතුමා 8 වෙනි පරිච්ඡේදයේ පිළිතුරු දෙන්නට ඉස්සරලා ලූක්තුමා විශේෂ දෙයක් අපට ප්‍රකාශ කරනවා. එවිට පේත්‍රස් ශුද්ධාත්මයෙන් පූර්ණව ඔවුන්ට කියනුයේ සෙනගගේ මුලාදෑනියනි, වැඩිමහල්ලනි, දුර්වල මනුෂ්‍යයෙකුට කළා වූ යහපත් ක්‍රියාවක් ගැන ඔහු සුව කරනු ලැබුවේ කොයි විදියෙන්දැයි අද අපි විභාග කරනු ලබමු නම්, නුඹලා විසින් කුරුසෙහි ඇනගසනු ලද්දා වූද, දෙවියන් වහන්සේ විසින් මළවුන්ගෙන් නැගිටවනු ලද්දා වූද, නාසරීය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්ම මේ මනුෂ්‍යයා නුඹලා ඉදිරියෙහි සුවපත්ව සිටී යයි නුඹලා සියල්ලෝද සියලුම ඊශ්‍රායල් සෙනගද දැනගනිත්වා. උන්වහන්සේ වනාහි ගෙවල් සාදන්නන් වන නුඹලා විසින් සුළු කරනු ලැබුවා වූද, කොනේ ප්‍රධාන ගල කරනු ලැබුවා වූද ගලය. වෙන කිසිවෙකු තුල ගැලවීම නැත්තේය. මක් නිසාද අපේ ගැලවීමට අවශ්‍ය වූ මනුෂ්‍යයන් අතරේ දෙන ලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේයයි කීවේය. අපි මේ කියවන ලද කොටසේ 8 වෙනි වගන්තියේදී කියනවා පේදුරුතුමා සුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණව කියලා. මේ සංකල්පය සහ මේ වචනය මේ පරිච්ඡේදයේ දෙවතාවක් සඳහන් වෙනවා. එම නිසා දේශනයේ අවසාන වෙන්නට ප්‍රථමයෙන් මා සුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණව සිටීම ගැන කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. නමුත් දැනට පේදුරුතුමා ඉතාමත් දක්ෂ ලෙස එදා සිටියා වූ උත්තම පූජකයාටත් අන් අයටත් ප්‍රකාශ කරන්නේ සුභාරංචියයි. අපි මේ දේ කළේ ඔබලා අහනවා මොන නාමයකින්ද කියලා. අපි මේ දේ කළේ යේසුස් වහන්සේගේ නාමයෙන්. ඔවුන්ව ඔබලා කුරුසිපත් කළ මරා දැමුවා. නමුත් දෙවියන් වහන්සේ එතුමාව 3 වෙනි දවසේ
මලවුන්ගෙන උත්ථාන කළා. ප්‍රියද සහෝදරනි ඒ කියලා 12 වෙනි වගන්තියේදී අපිට කියනවා මිනිස්යාට ගැලවීම ඇත්තේ එකම නාමයයි ඒ යේසුස් වහන්සේගේ නාමයෙන් පමණයි. පේදුරුතුමා ඉතාමත්ම දක්ෂ ලෙස සුභාරංචිය මොහුනට ප්‍රකාශ කරන්නේ. ප්‍රියද සහෝදරනි මම කිව්වා පෙන්තෙකොස්තේ ඉරුදින ඒ විශේෂත්වය ඇවිල්ලා මිනිස්යන් යේසුස් වහන්සේ ගැන කතා කළා සුභාරංචිය දේශනා කළයි කියලා. සුභාරංචිය දේශනා කරන්න විට ඒකට ඇතුළත් වෙන සාධක ස්වල්පයක් තිබෙනවා. ඒ සාධක ස්වල්පය නම් මෙයයි. මිනිසයා දෙවියන් වහන්සේගෙන් ඈත්ව සිටිනවා පාපයට හුරු පුරුදු වෙලා. දෙක ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ මිනිසයාව සොයාගෙන මෙලවට ආවේ. තුන එතුමාගේ ශරීරයේ කුරුසේ පූජා කළේ අපේ පාප වන්දිය උදෙසායි. හතර දෙවියන් වහන්සේ ඔවුන්ව මරණයෙන් උත්ථාන කළා. ගැලවීම එම නිසා ඇත්තේ යේසුස් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් පමණයි. එයයි සුභාරංචිය. මේ සුභාරංචියට අප විශ්වාසවන්තව සිටින්නට ඕනේ. බොහෝ වෙලාවට මට ඇහෙනවා මිනිස්සු කියනවා මම සුභාරංචිය කිව්වයි කියලා ජීවිත සාක්ෂිය කියනවා. ජීවිත සාක්ෂිය හොඳයි. ඒක ආරම්භ කරන ස්ථානයක් වන්න පුළුවන්. නමුත් ඒ සුභාරංචිය නෙමෙයි. තවත් වෙලාවට මට ඇහෙනවා මිනිස්සු කියනවා අරය සුව වුණා, මෙයාගෙන් යක්ෂ ආත්මයක් නිදහස් වුණා. ඒක හොඳ දේවල්. ඒක සැබෑ දේවල්. නමුත් ඒ සුභාරංචිය නෙමෙයි. ඒ සුභාරංචිය නිසා සිදුවෙච්ච දේවල්. සුභාරංචිය ප්‍රකාශ කරනවයි කියන්නේ එතුමාගේ මරණයත් එතුමාගේ උත්ථානයත් ගැන කතා කරනව විතරක් නෙමෙයි. එතුමා අපේ පාප වන්දිය ගෙවා අපිව නිදහස් කළ බවට පැහැදිලි කිරීමක් සහ මිනිස්යන්ට යේසුස් වහන්සේව පිළිගැනීමට පසුබිමක් සූදානම් කිරීමක්. ප්‍රිය සහෝදරිනි, මේ විකාශනයට සවන් දෙන සහභාගී වෙන ඔබ තවමත් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ මත විශ්වාසය තබා ඔබගේ ජීවිතය එතුමාට බාර දීලා නැතිනම් මේ අනගි අවස්ථාවක්. ඔබ කරන්නට ඕන ඉතාමත්ම සරල දෙයක්. එතුමා ඔබ වෙනුවෙන් ජීවිතේ කුරුසේ පූජා කළ බව විශ්වාස කරලා එතුමාට දැන් කියන්න, අනේ ස්වාමිනේ මට සමා වෙන්න. මට ඔබ වහන්සේ සමා වෙලා අලුත් ජීවිතයක් දෙන්න. මාව පාප කර්මයෙන් නිදහස් කරන්න. ප්‍රියාදල සහෝදරිනි, එය සරල යාඥාවක් වන්නට පුළුවන්. නමුත් ඒ සරල යාඥාව මත බැඳී තිබෙනවා ඔබගේ ආත්මය ස්වර්ගයට ඇතුළත් වීමේ ආරම්භයයි. එය අතපසු කරන්නට එපා. ඒ කරන එය ඔබට ඒ යාඥාව කරන්නට මම සුළු වේලාවක් නිහඬ වන්නට යනවා. ඔබට යාඥාව කරන්නට අවස්ථාවක් සලසලා. දැන් ප්‍රියාදුර සහෝදරිනි, ලූක්තුමා 13 වෙනි වගන්තියේදී අපට ඉගෙන ගන්නට අවශ්‍ය සුදුසු ප්‍රකාශනයක් කරනවා. එවිට ඔවුහු පේත්‍රස්ගේද යොහන්ගේද නිර්භීතකම දැක ඔවුන් අපණ්ඩිත වූ නූගත් මනුෂ්‍යයන් බව දැන මවිත වූවෝය. ඔවුන්
යේසුස් වහන්සේ සමග සිටි බව ඔවුහු ඇඳින්නෝය. මේ වගන්තියට සවන් දුන්න ඔබ මම හිතන ඔබට ඇසුණයි කියලා. පූජකයන් විස්මිත වෙනවා, පුදුමයටපත් වෙනවා. බලන්න මොවුන් නූගත් අපණ්ඩිත. මොවුන්ට එවැනි පුහුණුවක් නැහැ. ඔවුන් පුදුමලයි සමගම කියනවා. නමුත් ඔවුන් තෝරාගත්තා මේ අය ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ සමග සිටි අය බවට. ප්‍රියාදර සහෝදරනි, ආත්මික ප්‍රඥාව, සැබෑ ජීවිත පරිවර්තනය, සැබෑ එඩිතර භාවය මිනිස්සෙක් උදා කරගන්නේ උන්වහන්සේගේ පාද පාමුල සිටමින්. බලවත් මිනිස්යන්ගේ පුහුණුව තිබෙන්නේ දෙවියන් වහන්සේගේ පාද පාමුලයි. මයිතාමත්ම ප්‍රිය කරන ක්‍රිස්තියානි අතීතයේ සිටි නායකයෙක් තමයි ඩී.එල්. මෝඩි. උස මහත කිසි උගත්කමක් නොතිබුණ මනුස්සයෙක්. එක් දවසක් වූ දේශනයට සවන් දෙනවා. ඒ දේශනයේ දේශකයා කියනවා සමහර අය තවමත් දැනගෙන නැහැ මොකක්ද දෙවියන් වහන්සේට කරන්න පුළුවන් දෙවියන් වහන්සේට කැප වෙන මිනිස්සෙක් තුලින් කියා. බලවත් දේ ඒ මිනිසයා තුලින් කරන්නට පුළුවන්. ඩී.එල්. මෝඩි කියනවා මට ඕනේ මිනිසයා වෙන්න. ප්‍රියාදර සහෝදරනි, එදා ඉඳලා ඩී.එල්. මෝඩි කියන පුද්ගලයාගේ චරිතය වෙනස් විය. උගත්කමක් නැති ඩී.එල්. මෝඩි ලෝකේ පුරාම දේශනා කළා. බලවත්ම දේශකයෙක් බවට පත් වුණා. විශ්වවිද්‍යාලවල ඉගෙනු ලබන්නා වූ ශිෂ්‍යයන්ට නොඑක් අවස්ථාවලදී දේශනා කළා. ප්‍රියාදර සහෝදරනි, මට ඔබටත් කියන්න තියෙන්නේ මෙයයි. සැබෑ දෙවියන් වහන්සේගේ මිනිස්සෙක් බිහි වෙන්නේ එතුමාගේ පාද පාමුලයි. දැන් අපි 18 වෙනි වගන්තියේ ඉඳලා 20 දක්වා කියවන්නට යනවා. තවද ඔවුහු ඔවුන් ගෙන්වා යේසුස් වහන්සේගේ නාමයෙන් කොහෙත්ම කතා නොකරන ලෙසද නූගන්වන ලෙසද ඔවුන්ට ආඥා කළෝය. නමුත් පේත්‍රස්ද යොහන්ද ඔවුන්ට උත්තර දෙමින් දෙවියන් වහන්සේට ඇහුම්කන් දීමට වඩා නුඹලාට ඇහුම්කන් දීම දෙවියන් වහන්සේ ඉදිරියේ හරිද කියා නුඹලාම විනිශ්චය කරපල්ලා. මක් නිසාද අප ඇසූ දුටු දේ ගැන කතා නොකරන සිටින්ට අපට නුපුළුවනැයි කීවෝය. නායක පූජකතුමන්ලා මොහුන්ට කැඳවලා කියනවා මේ අපි ඔබට අණ කරනවා. ඊට පස්සේ මේ ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් කතා කිරීම තහනම්. ප්‍රියද සහෝදරනි, අපි සවන් දුන්න කොටසේ කියන පේදුරු සහ යොහන් දෙදෙනාම පිළිතුරු දෙනවා. නුඹලාම තෝරා බේරා ගන්න මේ දෙය. නමුත් අපි ඇසූ දෙය දුටු දෙය ගැන කතා නොකර ඉන්නට බෑ. අපගේ ගැලවීම තිබෙන්නේ ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ තුලින්. එතුමාගේ සුද්ධාත්මය අපව ආලේප කර තිබෙනවා. දැන් අප ඇසූ දෙය දුටු දෙය ගැන නොකිය ඉන්නට බෑ. ප්‍රියාදර සහෝදරිනි, සෑම කිතුණුවෙක්ම මේ ආකල්පයෙන් ජීවත් වෙන්න පටන් ගත්වතින් අපේ රට ජාතිය වෙනස් නොවේයිද? මොහොතකට කල්පනා කරන්න. ඔබ වෙනුවෙන් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ ජීවිතේ පූජා කළා නේද? ඔබ වෙනුවෙන් එතුමා දුක් විඳා නේද? ඔබ වෙනුවෙන්
ස්වර්ගයේ අත්‍යර දමලා මිනිස් කයක් අරගෙන මිනිස් සීමිත කම්වලට සීමා වෙලා අනේ ඒ හැම දෙයක්ම කළේ අප නිසා නේද? එහෙනම් ප්‍රියාදර සහෝදරනි අපි කොහොමද එතුමා ගැන අපගේ පවුලේ අයට නොකිය ඉන්නේ? අපගේ ඥාතීන්ට නොකිය ඉන්නේ? අපේ රටවැසියන්ට නොකිය ඉන්නේ? ඇසූ දේ දුටු දේ අපිට නොකිය ඉන්නට බෑ. ප්‍රංසයේ සිටියා ඉතාමත්ම ධනවත් මිනිසෙක්. ඔහුගේ නම කවුන්ට් සින්සෙන්ඩෝෆ්. එක් දවසක් ඔහු ගියා කෞතුකාගාරයකට. ඒ කෞතුකාගාරයේ තිබුණ කුරුසයක්. ඒ කුරුසය යට කුඩාවින් මේ පාඨය ලියා තිබුණා. මා මේ දෙය නුඹ වෙනුවෙන් කළා. නුඹ මම් වෙනුවෙන් කුමක්ද කරන්නේ? මට ඔබගෙන් අසන්නට තිබෙන්නේ අදේ ප්‍රශ්නයමයි. එතුමා දැවන්ත පරිත්‍යාගයක් කළා. ගැලවීම ලැබූ ඔබ දැන් ඒ ක්‍රිස්තුස්වාමීන් වහන්සේ වෙනුවෙන් මොකද්ද කරන්නේ? අපේ ජාතියේ ගැලවීම රඳා පවතින්නේ අප සුභාරංචිය කියනවද නැද්ද කියන එකයි. මොහොතකට සලකා බලන්න. කවදද ඔබ අන්තිමට තවත් මිනිසෙක්ට යේසුස් වහන්සේ ගැන කතා කළේ? අපි වග කියන්නට තිබෙනවා මේ ජාතිය වෙනුවෙන්. අපේ ජාතියේ ලේ අප අත්වල තිබෙන්නේ. ගැලවීම ඇත්තේ ක්‍රිස්තුස් වහන්සේ තුලින් පමණයි. ඒ ගැන ප්‍රකාශ කරන්නට ඉන්නේ ඔබ පමණයි. අන් අය ගැන හිතන්නට එපා. ඔබ ගැන සිතන්න. අදවත් තීරණයක් ගන්න. මේ කතාවටත් සවන් දෙන්න. දෙවනි රාජාවලිය පොතේ 7 වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා මේ කතාව. ඊශ්‍රායල් ජාතියට විරුද්ධවාදීන් ඇවිල්ලා පහර දීලා කොටු කරලා වට කරලා ඔවුන්ගේ බලාපොරොත්තු වුණේ මෙයයි අපි කොටු කරලා ඉමුන් මොහුන් බඩගින්නෙන් මැරෙයි. දැන් ඊශ්‍රායල් කඳවුරේ තත්වය ශීඝ්‍රයෙන් අවනිශ්චිත බවට පත්වේගෙන යනවා. කෑම නෑ. එන්න මෙන්න මිනිස්සු බඩගින්නෙන්. එතන ලාදුරු රෝගීන් 4 දෙනෙක් ඉන්නවා. මේ ලාදුරු රෝගීන් 4 දෙනා කියනවා මෙලෙස අපි මෙතන හිටියොතින් බඩගින්නෙන්යි මැරෙනවා. අපි විරුද්ධවාදීන්ගේ කඳවුරට ගියොතින් ඒත් අපි මැරෙනවා. නමුත් සමහර විට අපිට මොනවාරි කන්න දීලා අපි මරන්න ඉඩ තිබෙනවා. එම නිසා අපි මෙතන ඉන්නේ නැතුව අපි යමු නේද ඒ කඳවුරට කියලා මොහොන් පිටත් වෙනවා. ප්‍රියාදර සහෝදරනි, මේ පසුබිමේදී දෙවියන් වහන්සේ පුදුම දෙයක් කරනවා. ඊශ්‍රායල් ජාතියට විරුද්ධව සිටියා ඔවුන්ට ඇහෙනවලු ලොකු යුද හමුදාවක් එනවා වගේ. එම නිසා ඔවුන් ඔවුන්ගේ මුරපොළවල් වලින් ඉවත් වෙලා ඔවුන් ජීවිතේ බේරා ගන්න දුවනවා. ලාදුරු රෝගීන් 4 දෙනා එනවා. මේ කඳවුරේදී කවුරුත් නැහැ. හැම තැනම කෑම. ඔබටයි මට හිතන්න පුළුවන් ඔ මොනවද කළේ කියලා. දැක්ක දෙය ඔවුන් කන්න පටන් ගත්තා. හොඳටම කෑවා. දැන් බඩ පිරිලා. ඊට පස්සේ උන් හැරිලා බලනකොට පේනවා රිදීසා රත්තරන් වටිනා ආභරණ. මොනවද කරන්නේ? ඉක්මනට ඒ රිදීසා රත්තරන් ආභරණ එකතු කරගන්නවා තමාගේ අනාගතය ගැන සිතමින්. ටික වෙලාවට පස්සේ කෙනෙක් කියනවා අපි කරන දේ හරි නෑ නේද? දෙවියන් වහන්සේ අපිට පුදුම දෙයක් කළා. අපිට කන්න දුන්නා. අපිව ජීවත් කළා. නමුත් දැන් අපි මොනවද කරන්නේ? අපගේ අසල්වැසින්ට ඒ දේ ගැන කියන්නේ නැතුව අපි අනාගතය ගැන අනාගතයට සූදානම් වෙන ආකාරය නේද
අපි තරම් ආත්මාර්ථකාමී මිනිස්සු. ප්‍රියාදුර සහෝදරනි, ඒ ලාදුරු රෝගීන් 4 දෙනා අඩු වශයෙන් තෝරාගත්තා. ඕ කොපමණ ආත්මාර්ථකාමීද කියලා. අප සභාවල් වල බොහෝ දෙනෙක් තවමත් මේ දේ තෝරා බේරගෙන නැහැ. සමහර අය කියනවා මම දැන් ක්‍රිස්තුස් වහන්සේට ආවා. දැන් මම මගේ සෞභාග්‍ය ගැන ක්‍රියා කරන්නට ඕනේ. දෙවියන් වහන්සේ මට දැන් ගැළපීම දුන්න මදි. යාන වාහන මාව බලවත් කෙනෙක් කරන්නට ඕනේ. මං තරම් මාව ලොකු මිනිස්සෙක් කරන්නට ඕනේ. ඒ ක්‍රිස්තියානි මනසක් නෙමේ, ආකල්පයක් නෙමේ. පාවුල්තුමා ෆිලිපි වරුන්ට ලියන යවුම් පත්තරේ 4 වෙනි පරිච්ඡේදයේ 5 ඉඳලා 11 ආරම්භ කරන්නේ මෙලෙසයි. ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ තුල තිබුණ මනසම නුඹලා තුලත් තිබේවා. මොකද්ද තුමා තුල තිබුණ මනස? අන් අය වෙනුවෙන් ජීවිතේ පරිත්‍යාග කළා. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තිබුණු සිතම නුඹලා තුලත් තිබේවා. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ රූපාකාරය දරනසේක් දෙවියන් වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්ලාගෙනම සිටිය යුතු වස්තුවකැයි නොසිතා එය ඉවත් කර දාසයෙකුගේ ස්වරූපයගෙන මනුෂ්‍යයන්ගේ සමානත්වයට පැමිණිසේක. මනුෂ්‍යාකාරයෙන් සිටිය කලත් මරණය එසේය කුරුසියේ මරණය දක්වා කීකර වූසේක. එබැවින් දෙවියන් වහන්සේ උන්වහන්සේව ඉතා උසස් කොට සියලු නාමවලට වඩා උසස් නාමය උන්වහන්සේට දුන්සේක. අපට කරන්න පුළුවන් දෙයක් තිබෙනවා. ජීවිතේ පරිත්‍යාග කිරීම නෙමේ, අන් අය වෙනුවෙන් ජීවත් වෙලා සුභාරංචිය අන් අයට කීමට අපි අද තෝරා බේරා ගමුද? දැන් ප්‍රියාදුර සහෝදරනි, ක්‍රියාපොතේ 4 වෙනි පරිච්ඡේදයේ 29 ඉඳලා 31 දක්වා අප කියවන්නට යනවා. දැනුද ස්වාමීනි, ඔවුන්ගේ තර්ජන බලා සුව කිරීමට ඔබගේ අත දිගු කරන කල ඔබගේ වචනය නිර්භීතකමින් කතා කරන්නටත් ඔබගේ ශුද්ධ සේවකයා වූ යේසුස් වහන්සේගේ නාමය කරණ කොටගෙන හාස්කම්ද පුදුමද කරන්නටත් ඔබගේ දාසයන්ට වරදුන මැනවයි කීවෝය. ඔවුන් යාඥා කළ පසු ඔවුන් රැස්ව සිටි ස්ථානයේ කම්පා විය. ඔවුන් සියල්ලෝද ශුද්ධාත්මයෙන් පූර්ණව දෙවියන් වහන්සේගේ වචනය නිර්භීත ලෙස කතා කළෝය. මේ කොටසට තවත් පැහැදිලි කිරීමක් කරන්න නම් මම හිතනවා මම ඉංග්‍රීසි අනුවාදයෙන්ුත් අද කියවන්න වෙලා තිබෙනවා කියලා. එම නිසා මම ඉංග්‍රීසි අනුවාදයෙන් කියවනවා 4 වෙනි පරිච්ඡේදයේ 29 ඉඳලා. Now Lord, consider their threats and enable your servants to speak your word with great boldness. දැන් ස්වාමිනී, ඔවුන්ගේ තර්ජන දෙස බලලා අපට ඔබ වහන්සේගේ වචනේ නිර්භීතව කතා කරන්නට වරම් දෙන්න. Stretch out your hand to heal and perform signs and wonders through the name of your holy servant Jesus. ඔබගේ අත දිගු කර සුව කරන්නද පුදුම දේ කරන්න ස්වාමිනී, යේසුස් වහන්සේගේ නාමයෙන්. After they prayed, the place where they were meeting was shaken, and they were all filled with the Holy Spirit and spoke the word of God boldly. ප්‍රිය සහෝදරනි, ඔවුන්ගේ යාඥා මුනේ මේකයි. උත්තම පූජකයා සහ ඔවුන්ගේ ගෝල පිරිස අපට කියනවා සුභාරංචිය දේශනා කරන්න එපා, යේසුස් වහන්සේ ගැන කතා කරන්නට එපා. නමුත් ස්වාමීනි, අපි ඔබ වහන්සේගෙන් ඉල්ලනවා
වචනේ නිර්භීතව දේශනා කරන්න අපට වරම් දෙන්න. ඒ වචනේ දේශනා කරනවා විතර නෙමෙයි ස්වාමීනි, ඔබ වහන්සේගේ අත දිගු කරන්න, සුව කරන්න, පුදුම දේ කරන්න අප මැදියේදී. ඒ අය යාඥා කළ කල ඒක එතන නිකන් භූමිකම්පාවක් වගේ සෙලවුණාලු. ඊට පස්සේ අපිට කියන්නේ ඔවුන් සෑම දෙනාම සුද්ධාත්මයෙන් පූර්ණව වචනේ දේශනා කළා. මෙයයි දෙවනි අවස්ථාව සුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණ වූයි කියලා අදහස් කරන්නේ, සඳහන් කරන්නේ. දෙවනි පරිච්ඡේදයේ සුද්ධාත්ම බෞතිස්මයක් ලැබුවා. දැන් මේ පරිච්ඡේදයේ බෞතිස්මය ලැබුව අය දෙවතාවක් සුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණ වූයි කියයි සඳහන් කරන්නේ. ප්‍රියාදර සහෝදරනි, මේ ඉතාමත් වැදගත් දෙයක්. සුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණ වනවයි කියලා මම අධ්‍යයනය කිරීමෙන් පසුව මට පුළුවන් ඔබට මේ ප්‍රකාශනය කරන්නට. බෞතිස්මය කිරීම එක් දවසක් සිදුවන දෙයක්, සුද්ධාත්ම බෞතිස්මය. නමුත් සුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණ වන්නේ අපොස්තලවරුන්ද අපද එතුමාගේ වචනේ නිර්භීත ලෙස දේශනා කරන්න අපකැප වෙන විට එතුමාගේ කැමැත්ත කරන්නට අපි ඉදිරිපත් වෙන හැම අවස්ථාවේදීම සුද්ධාත්මයන් වහන්සේ අපිව පූර්ණ කරනවා ඒ කාර්ය කරන පිණිස. පෙන්තකොස්ත දවසේදී ඔබ බෞතිස්මය ලැබුවා. දැන් ඔබට අවශ්‍ය වන්නේ මෙයයි, සුද්ධාත්ම ආලේපයක්. ඒ ආලේපේ පැමිණෙන්නේ මැජික් කරන්න නෙමෙයි, මිනිසුන්ව පුපුදු කරවන්නට නෙමෙයි, මිනිසුන්ව පිනවන්නට නෙමෙයි. සුද්ධාත්මයන් වහන්සේගෙන් අපි පූර්ණ වෙන්නේ අපි සුද්ධාත්මයන් වහන්සේට සම්පූර්ණ ඉඩ දෙන විට. මම මගේ නිදහස් කැමැත්තෙන් මම සුද්ධාත්මයන් වහන්සේට යටහත් වෙනවා. සුද්ධාත්මයන් වහන්සේ මාව එතුමාගේ ආත්මයෙන් පුරවනවා එතුමාගේ කැමැත්ත කරන පිණිස. පිපිදීමක ප්‍රධාන සලකුණ මෙයයි. බෞතිස්මික දවසක් සුද්ධාත්මයන් වහන්සේගේ පූර්ණ වීම හැම දවසකදීම හැම මොහොතකදීම එතුමාගේ කැමැත්ත කරන්නට ඉදිරිපත් වෙන අයව සුද්ධාත්ම බලයෙන් පුරවන්නේ මෙලෙසයි. අන්න මෙවන් ජීවිතයක් තමයි මම ප්‍රාර්ථනා කරන්නේ මටත් ඔබටත්. මෙවන් ජීවිතයකින් තමයි අප ශ්‍රී ලංකාව මහා පිබිදීමකට රැගෙන යන්නට යන්නේ. අපේ ගැලවීමේ අප ජනතාවගේ ගැලවීම රඳා පවතින්නේ මම සුද්ධාත්මයන් වහන්සේට ඉඩ දී තිබෙනවාද? එක් ගුරුවරයෙක් මෙලෙස කියා සිටියා. සුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණ වෙනවයි කියන්නේ මම කොච්චර එතුමාට ඉඩ දෙනවද එතුමාගේ ආත්මයෙන් මාව පුරවන්නට. ඔබ කොපමණ අද සහ මිනිදිරියට සුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙනවාද ඔබව පුරවන්නට? දැන් අපි සුද්ධ සහභාගීත්වයට සහභාගී වෙන්න සූදානම් වෙමු. මයිලා සිටිනෝ ඔබගේ කණ්ඩායමේ වැඩිහිටි තැනැත්තා හෝ තැනැත්තිය මෙය මඟ පෙන්වන්න කියලා ඔබේ කණ්ඩායමට. උන්වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේ රොටීගෙන කඩා තම ගෝලයන්ට දෙමින් මෙසේ ප්‍රකාශ කළසේක. මෙය මාගේ ශරීරයයි. නුඹලා වෙනුවෙන් බිඳින ලබන මාගේ ශරීරයයි. ක්‍රිස්තුස් වහන්සේ අපිට කොච්චර ප්‍රේම කළාද? ස්වර්ගයත් තෙර දාලා මෙලවට ඇවිල්ලා එතුමාගේ ශරීරය මෙලෙස අප වෙනුවෙන් කැඩෙන්න ඉඩ දුන්නා. අනේ ස්වාමිනී, ඔබ වහන්සේට ස්තුතියි. රොටි අනුභව කිරීමෙන් පසුව කුසලාන පාත්‍රයගෙන
තම ගෝලයන්ට දෙමින් මෙසේ ප්‍රකාශ කළසේක. මෙය මාගේ රුධීරයයි. නුඹලා වෙනුවෙන් වගුරුන් ලබන්නා වූ මාගේ රුධීරයයි. මාගේ මරණයත් මාගේ යලි පැමිණීමත් සිහි කරන පිණිස මේට සහභාගී වන්න. අපි යාඥා කරමු. දෙවි පියාණනි, අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ එදා කළ පූජාව අදත් අපට මතකයට එන්නේ. ඔබ වහන්සේ අපට දැක් වූ දයාව, ප්‍රේමය, අනුකම්පාව. අද අපි මේ රොටි අනුභව කරන විට ස්වාමිනේ, මේ මිදි උසාවි පානය කරන විට මතක් කරන්නේ ඔබ වහන්සේ අප වෙනුවෙන් කළ දෙයයි, ඔබ වහන්සේගේ යලි පැමිණීමයි. අපි මේකට දැන් සහභාගී වෙන්නේ ඊටමත් ස්තුතිවත් හදවතකින්. ඔබ වහන්සේට ස්තුතියි. සුදු සහභාගීත්වයේ දෙවියන් වහන්සේ ඔබට දෙන ආශිර්වාදයක්. ඒට සහභාගී වීමෙන් පසුව ඔබේ දසෙන් කොටස් සහ පඬුරු ඔබේ නායකයාට බාර දෙන්න. ඔබේ නායකයා හෝ නායිකාව ඒ ඔබගේ පළාතේ සභාපාලකතුමාට බාර දෙනවා ඇති. ඒ තුලිනුත් ඔබයි මමයි කරන්න එක දෙයයි. දේව රාජ්‍යයේ ගොඩනැංවීමට අපි කොටස්කරුවන් වෙනවා. සදෙවියන් වහන්සේ ඔබටයි මටයි ආශිර්වාද කිරීමටද පොරොන්දු වී තිබෙන නිසා දසෙන් කොටස දුන්න ඔබට, පූජා කළ ඔබට මට මේ දේ කියන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ ආශිර්වාද ඔබට බලාපොරොත්තු වන්නට පුළුවන්. ඔබ සැමටම දෙවි පිහිටයි.